හරි. අයිබෝන් දුවල පුතල ඔක්කොටම විශේෂයෙන් කරුණු කීපයක් ගැන කතා කරගන්න තමයි මම අද Zoom meeting එකක් දැම්මේ. පොඩක් කටහඬ නම් මේ දවස්වල වෙනසක් වෙලා තියෙනවා. එතකොට පුතේ විභාග ඉවර වෙලා chemistry, physics, bio විෂයන් තුනම ඉවර වෙලා ඔගොල්ලෝ මේ වෙලාවේ ඔගොල්ලෝ ගැන යම් තක්සේරුවක ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ තක්සේරු ඉතා සුබවාදී එකක් වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි වෙන අවුරුදු වල විභාගයකට ඉදිරිපත් වෙන ළමයෙක්ට ලැබුණු අවස්ථාවලින් දශම ගාණක් තමයි ඕගලන්ට ලැබුණේ. වෙන අවුරුදු වල විභාගෙට ඉදිරිපත් වන දරුවෙක්ට ඉස්කෝලේ සියලු තියරි ටික ඉවර කළා, පන්ති වල සියලුම තියරි ඉවර කළා, ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් හරියට තියලා, පන්ති වල පේපර්ස් ගොඩාක් ටයිම් කරලා පන්ති ඇතුළෙම ලියවලා, ඉතින් ලකුණු දීලා වැඩ ගොඩක් කරලා තමයි දරුවෙක්ව විභාගෙට යොමු කරන්නේ. පාසල් පද්ධතිය සහ ටියුෂන්. එනකොට මගේ දුවල පුතාලාට මේ අවුරුද්දේ ඒ ක්‍රියාවලිය අහිමි වුණා. ඒවෙන් ලැබුණේ ඊටාම සීමිත ප්‍රමාණයක් විතරයි. එසේ නොවුණා නම් ඇත්තෙන්ම පන්තිවල ඒ කියන්නේ 2021 විභාගේ දරුවන්ගෙන් ඊටා විශාල ප්‍රමාණයක සුබවාදීව මේ දිනවල සුබවාදීව විභාගය ගැන හිතන ප්‍රමාණය වැඩි වෙන්න තිබ්බා. නමුත් ඔයාගේ අවාසනාව කියලා හිතන්න එපා. මේක ලෝක ව්‍යසනයකට අපිට මුහුණ දෙන්න වුණා අපේ A level අවුරුද්දේදී. එහෙනම් ඒ ආපු ගැටලුව ඔයාටත් මටත් මේ සමස්ත විභාගය කරපු කාටත් ගුරුවරයෙක් විදිහට මටත් බලපෑමක් වුණා. ඒ වයින් අපි අධෛර්යමත් වෙලා මන්නම් ආයෙත් A level කරන්නෙම නෑස, දැන් නම් ඇති වෙලාස මේ විභාගේ කියලා ෆස්ට් එකේම කීපු දරුවෝ මේ අද දවසෙත් මට හම්බුණා මේ පන්තියට ඇතුල් වෙනකොටම. පන්තියට ඇතුල් වෙද්දිම හම්බුණා. මං ඇතුළට කොහොමද සර් කියලා කතා කරනකොට එක පුතෙක් ඇවිල්ලා පුතාලා දෙන්නේ මම කොහොමද කියනකොට සර් විභාග කරන්න ඕන සර් කියලා කෙලිම පටන් ගත්තේ. මම හොඳයිනේ ඉතින් කරන්න. ඒ වුණාට සර් ගිය අවුරුදු වලත් මහන්සි වුණා සර් මේ ඔන්ලයින් වැඩේ හින්දා තමයි සර් අපිට බැරි වුණේ. මම හරි දැන් ඒ කියන්නේ ඔයා අසාර්ථක වීමට හේතුවක් දැන් වෙනකොට හොයාගෙන තියෙනවා. හොඳයිනේ. ඒ අසාර්ථකත්වයේ ඇති වෙන්න හේතුව සමහරට දැන් ඔයත් අවබෝධ කරගෙන ඇති මේ පුතාලා දෙන්න වගේ. ඒතර සර් දැන් මොකද්ද කරන්න ඕනේ? මං කිව්වේ මොකද්ද කරන්න ඕනේ? මේ රිවිෂන් දැන් ඔයා කෙමිස්ට්‍රි පන්ති වලට, ෆිසික්ස් පන්ති වලට රිවිෂන් වලට සමහරට දැනටමත් ගිහිල්ලා ඇති. සමහරට ඊළඟ සතියක යන්න හින්නවා වෙන්න පුළුවන්. එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ? ඔක්තෝබර් මාසෙ ඉවර වෙලා නොවැම්බර් වෙනකොට අපේ විභාගෙ තියෙනවා. 2022 නොවැම්බර් වෙද්දී මේ A level පේපර් එක තියෙනවා. ඒක කාට හරි දුවෙට හරි පුතෙට හරි හිතෙන්න පුළුවන් සර් දැන් වෙලාව මදි නේද? එහෙම හිතුවොත් අපිට වෙලාව මදි. ඇයි? ගිය අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ හිමි වෙලා තියෙන මාස ගාන මාස 3-4කින් අඩු වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා. අපිට විභාගයේ A level 21 A level තියෙන්න තිබ්බේ අගෝස්තු. ඒක මාස ගානකින් කල් ගිහිල්ලා ජීවිතෙත් මාස ගානකින් කල් ගියා. 22ත් ඒ වගේම තව අවුරුද්දකින් විතර කල් ගිහිල්ලා විභාගෙ තිබ්බොත් ඇත්තරම වයසට යන විභාග දෙපාර්තමේන්තුව නෙමෙයි ඔයා. විභාග දෙපාර්තමේන්තුව දැන් ගොඩක් වයසයි. ඉතින් ඒගොල්ලෝ වයසට යන්න දෙයක් නැහැ පුතේ තව. ඒගොල්ලෝ වයසට ගිහිල්ලා තියෙන්නේ. ඔයා තව වයසට යන්න එපා. ඒ හින්දා මේ පාර විභාගේ නොවැම්බර් තියන්නේ ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවනේ. ඒක මේ අවුරුද්දේ පේපර් මාකින් වල ෆිසික්ස් පේපර් මාකින් වලට ආපු බයෝ පේපර් මාකින් වලට ආපු විභාග දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විසින් සනාථ කළා
පාසල් ගුරුවරුන්ට කිව්වා අපි නොවැම්බර් මාසෙදී විභාගේ තියෙනවා කියලා. එහෙනම් පුතේ විභාගේ අනිවාර්යෙන් නොවැම්බර් මාසෙ තියෙනවා. අපි ඉතා ඉක්මනින් කෙමිස්ට්‍රි ටික, ෆිසික්ස් ටිකට අදාළව, බයෝ ටිකට අදාළව වැඩ පටන් ගන්න ඕනේ. ආයි විභාගේ කරනවා කියන මානසිකත්වයේ දැනට ඉන්න දරුවෝ. කවුරු හරි දරුවෙක් හිතන් ඉන්නවා අනේ මං කරනවද නැද්ද? ඔයාගේ හිත දන්න ඔයා මේ පාර විභාගේ සාර්ථකයිද අසාර්ථකයිද? අසාර්ථක වුණා නම් 90%ක් හේතු තියෙන්නේ ඔයාට පාලනය කරගන්න බැරි ඒවා. 10%කටත් වඩා අඩු හේතු තමයි තිබ්බේ ඔයාට පාලනය කළ හැකි ඒවා. බලනකොට මේ පාර විභාගේ අසාර්ථක වුණා නම් අසාර්ථකුණී පුතේ ඔයාට පාලනය කරන්න බැරි සාධක 90% ගානක්ම තිබිලා. ඉතින් ඔයා මොනව කරන්නද? ඒක මං කියන්නේ අත්දැකීමෙන්. ඔයා කිය මොනවද එහෙම සාධක අපිට නොලැබිච්ච වෙන අවුරුදු වල කට්ටිය ලැබිච්ච මං කිව්වේ 90% ගානක්ම තියෙන ඔයාට නොලැබිච්ච දේවල්. ඉතින් මේ පාර මගහැරීමක් වුණා නම් මගහැරුණේ ඇත්තටම ඔයාට නෙමෙයි. ඔයා විසින් පාලනය කරන්න බැරි සාධකින්ද තමයි ඔයාට ඔය අවස්ථාව මගහැරුණේ. ඉතින් ඒක ගැන අපි ආයි පසුතැවීම් ඇති කරන්න එපා. එන එකකට යනවා කී හිත ඉන්න එපා. මම මෙඩිසින් ආවේ නැතත් කවන්නේ බයෝ හරි යනවා. එහෙම හිතන්න එපා. මොකද පුතේ 2022 නොවැම්බර් වල විභාග තියෙනකොට දැනට UGC එකත් එක්ක යන සාකච්ඡාවක් තියෙන UGC එකේ සාකච්ඡාව මේ මොහොතේ යනවා. හරි ඔය ප්‍රමාද වෙලා පැවැත්වූ විභාග නේ UGC එක ඇතුලේ ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉදිරි කැම්පස් ගන්න එක ගැන සාකච්ඡා වෙනවනේ. නොවැම්බර් විභාගේ පරක්කු වෙලා තිබ්බට 22 කට්ටියට ඒගොල්ලෝ ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාලයට ගන්න. මොකද ඔය වගේ වෙච්ච හැම අවුරුද්දකම ඩබල් බෙජ් අරගෙන හරි ළමයින්ට ප්‍රමාදේ නවත්තලා ටක් ගාලා බැජ් එක ගත්ත ඇතුළට. ඒ හින්දා ඔන්න ඔයා විභාගේ නොකර ඉඳලා මෙඩිසින් යන්න හිතන් හිටපු ඔයා බයෝ සයන්ස් යනකොට ඊළඟ අවුරුද්දේ තව try කළා ඔයාගේ යාළුවා මෙඩිසින් යනවා. ඔයා බයෝ සයන්ස් ඔයාට පටන් ගලා මාස දෙකකින් විතර මෙන්න යාළුවට මෙඩිකල් ෆැකල්ටි එකත් පටන් අරන්. වෙනසකට තියෙන්නේ ඔයා ෆස්ට් ෂයි එකෙන්ම වැඩේ නැවැත්තුවා නැත්නම් සෙකන්ඩ් ෂයි එකෙන් වැඩේ නැවැත්තුවා යාළුවා ෆස්ට් ෂයි එකෙන් නවත්තන්න නැතුව සෙකන්ඩ් ෂයි එකත් කරා. නැත්නම් සෙකන්ඩ් ෂයි එකෙන් නවත්තන්න නැතුව තර්ඩ් ෂයි එකත් කරා. වෙනසට තියෙන කැම්පස් එකේ ඔයාට වඩා ඔයාගේ යාළුවා ඉන්නේ මාස දෙකක් විතර පිටුපසින්. හැබැයි ඔයා බයෝ යාළුවා මෙඩිසින්. ඒවට අවස්ථාව දෙන්න එපා. ඒවට පුතේ කිසිසේත්ම අවස්ථාව දෙන්න එපා. ඒවට අවස්ථාව නොදී මේ වෙලාවේ හිතන්න ඔයගලගේ දෙමාපියෝ ගැන. දෙමාපියෝ අවුරුදු 13ක් තිස්සේ ඔයා වෙනුවෙන් මහන්සි වුණා පාසල් අධ්‍යාපනය සඳහා. ඒ පාසල් අධ්‍යාපනයේ අවසාන කඩයිම තමයි A level කියන්නේ. ඒ A level කියන කඩයිමේ ජයග්‍රහණයට බාධා ආවේ ඔයාගේ පාලනයෙන් තොර දේවල් හින්දා. ඉතින් මොකටද ඔයා අවුරුදු 13ක් තිස්සේ තිබ්බ බලාපොරොත්තු ඔයාට පාලනය කරන්න බැරි සාධකයක් ඉඳ අතහැරලා දාන්න. එහෙනම් අපි අනිවාර්යෙන් විභාග කළ යුතුයි. ඔයාට හොඳ විශ්වාසයක් තියෙනවා නම් කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ තුනම නියමටම කරා කියලා ඒ අවුලක් ඇත්තෙම නැහැ කියලා හිතනවා නම් ඔයා කරන්න එපා. චූටි හරි අවුලක් ඇති කියලා හිතන සියලු දරුවෝ අනිවාර්යෙන් විභාග කරන්න පුතේ. ඒක අපිට හිතුනොත් එහෙම නෑ මම සමහර විට මෙඩිසින් ඇති අනිවාර්යෙන් විභාග කරන්න. try කරන්න වැඩ පටන් ගන්න. රිසල්ට්ස් ආවට පස්සේ ඔයා මෙඩිසින් තේරලා තියෙනවනම් ඒක තේනවනේ. එතකොට අපි මේ වැඩේ නවත්තමු. ජීවිත කාලයක් අවුරුදු ජීවත් වෙන තාක්කල් සැපවත්ව ජීවිතේ ගෙවන්න තියෙන ලංකාවේ හොඳම රැකියාව මෙඩිසින්. ඒ මෙඩිසින් කියන හොඳම රැකියාව ඇයි මේ මාසෙක දෙකක තුනක රිසල්ට්ස් එනකන් ඉන්න බැරුවනේ රිසල්ට්ස් එනකන් පන්ති යන්න වැඩ කරන්න නැතුව නිකන් ඉන්නේ ඇයි? රිසල්ට්ස් ආවම අපි දක්ෂයෙක් නම් අපි තේරලා තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි. අපි එතකොට නවත්තොම් මේක. එත්තකම් කරමු. මාස 3ක් අතෑරලා දාලා වැඩ පටන් ගන්න හිතන්න එපා දුවේ පුතේ. අපි මේ වැඩේ කළ යුතුයි. මේ සියලු ක්‍රියාවලියන් බලවේගයන් පසුගිය වසරේ සිටියේ ඔබට එරෙහිව. නමුත් මම විශ්වාසයෙන් කියනවා සියලු බලවේගයන් මේ වසරේ ඉන්නේ ඔබත් එක්ක සුළඟ හමන්නේ ඔයාගේ පැත්තට. තල්ලු ඔයාගේ දෙසට. ඔයාට තියෙන්නේ වැඩ පටන් ගන්න විතරයි. ඉබේම වැඩ ටික වෙනවා. ඔයාට තියෙන්නේ මේක ස්ටාර්ට් කරන්න විතරයි. අනිවාර්යෙන් වැඩ ටික කෙනවාමයි. ඒක විශ්වාසවන්තව තමයි මම කියන්නේ. මම සාමාන්‍යයෙන් දවසක
සාමාන්‍යයෙන් දැන් ඔයාලට මතක ඇති ඒ ලෙවල් විභාගේ දවස්වල ළඟටම වෙලාම් දවස්වල දවසකට එක ගානේ නේ ඔයා ගෙදර හිටපු දවස් ටිකේ පන්ති නිමාඩු දීලා හිටපු දවස්වල මම පේපර් ඩිස්කෂන් එක ගානේ කරගෙන ආවා. පේපර් ඩිස්කෂන් 1 2 3 4 5 පේපර් ඩිස්කෂන් 5ක් තිබ්බා. ක්වික් රිවිෂන් අපි පටන් ගත්තේ උදේ 7ට. ඉවරුනේ රෑ 7ට. එතකොට මට පුළුවන් නම් ඒ කැපකිරීම කරන්න ඔයාගේ විභාගයේ ආසන්න කාලෙදී ඇයි දැන් ඔයාට බැරි ඔයා කැපකිරීම කරන්න පටන් ගන්න. මම කැපකිරීම කරන්න ලෑස්ති වෙලා ඉන්නේ 2022 රිවිෂන් එකට වෙන අවුරුදු වලටත් වඩා 100 ගුණයකින් මම ලෑස්ති වෙලා ඉන්නේ කැපකිරීම කරන්න. ඇයි ඔයා කැපකිරීම කරන්න නැතුව ඉන්නේ? ඔයා අනිවාර්යෙන් පුතේ මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා මේ ගේම් එක දිනන්න මේ try එක දෙන්න ඕන කවුරු වෙනවද? ඔය ඉන්න ගෙදර අම්මයි තාත්තයි වෙනුවෙන්. දෙවෙනි එක ඔයා වෙනුවෙන්. ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි එකට යන්න 2022 දී ආරම්භ වන අලුත් ෆැකල්ටිත් එක්ක 3000කට කිට්ටු ශිෂ්‍ය සංඛ්‍යාවක් ලංකාවේ වෛද්‍ය පීඨවලට බඳව ගන්නවා. හිතලා බලන්න 2022 A level ප්‍රතිඵල ඇවිල්ලා මෙඩිකල් ෆැකල්ටි ගනිද්දී 3000කට කිට්ටු ශිෂ්‍ය සංඛ්‍යාවක් ලංකාවේ වෛද්‍ය පීඨවලට ගන්නවා. ඒතර ඔයාට මේ වෛද්‍ය පීඨයට යන්න තියෙන සම්භාවිතාව කොච්චර ඉහළා ගියද? මොනම හේතුවකටත් මේක නවත්තන්න එපා කියන එක හේතුවක් ඒක. දෙවෙනි එක. මේ පාර බයෝ පේපර් එකේ කට්ටිය කිව්වනේ යම් සංකීර්ණතාවයක් තිබ්බා. එම කිව්වා. ඇත්ත කතාව බයෝ පේපර් එකේ ප්‍රශ්න රටාවේ පොඩි වෙනස්කම් කළා තිබ්බා. නමුත් මම මගේ ගැන ලොකුකම් කියනව නෙමෙයි. ඒ ඕනම MCQ ප්‍රශ්නයක් අපි පේපර් ක්ලාස් එකේදී ඒ විදිහටම කරපු අවස්ථා මම නිවි සැනසෙල්ල පේපර්ස් 40 ගාණක් අරන් තනින් තන බලනකොට ඒව එහෙම්මම තියෙනවා. ඒතර අපිට දැන් ඒවෙන් වැඩක් නැහැ. මේ විභාගෙ ගිහිලි ඉවරනේ. දැන් මේ අවුරුද්දේ ඔයාගේ විභාගෙට ගැළපෙන මට්ටමේ ප්‍රශ්න පත්‍ර සෑදීමට අපි විශේෂ තවත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. සහ මේ පාර විභාගේ ආපු බොහෝ බහුවර්ණ ගැටලු පුතේ විදෙස් විභාග ගැටලු. ලංකාවේ බොහෝ ගුරුවරුන්ට නැත්තෙත් අන්නේ ප්‍රභවය. විදෙස් විභාග කියලා ඒගොල්ලෝ කරන්නේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වල නෑ. ලංකාවේ දරුවන් ගුරුවරුන් කිසිසේත් නොදන්නා විභාග වර්ග තියෙනවා ලෝකේ පුරා. ඒ සමහර විභාගවල ප්‍රශ්න තමයි මේ පාර පේපර්ස් වලත් තිබ්බේ. දැන් අපි ඒවා වඩ ගිය අවුරුද්දෙත් ඒවා එහෙමම කරා. මේ අවුරුද්දෙත් ඒවා එහෙමම කරනවා. දැන් ඔයගොල්ලෝ හානේ ඒ සයිට් ටික අපිටත් දෙන්නකෝ. ඒවා ඇත්තටම සමහර ඒවා සයිට් වල තියෙනවා. ඇත්තටම සමහර ඒවා සයිට් වල තියෙනව නෙමෙයි. මගේ පිටරට විශ්වවිද්‍යාලවල ඉන්න මගෙත් එක්ක බැච් වල හිටපු කට්ටිය දැන් ඒගොල්ලෝ ඒ ආචාර්ය මණ්ඩලේ ඉන්න කට්ටිය ඒගොල්ලෝ තමයි මට ඒවා ඒගොල්ලන්ගේ එක්සෑම් එකක් ඉවර වෙනකොටම ඒ බයෝ පේපර් සෙට් එක මට එවනවා. හරි. එතකොට ඒගොල්ලෝ කෙලින්ම කියනවා මේක ධනංජය මේ ලංකාවේ මෙන්න මේ කියන කාණ්ඩේ කට්ටිය තරම් තියෙන. ගින්න ගන්නවා. ඒතර මම දැනගන්නවා එහෙනම් මේ අතර සම්බන්ධයක් තියෙනවා කියලා. එහෙනම් මේ වතාවේ අපි ළඟ කැපකිරීම ඔයා වෙනුවෙන් කරන්න මම ලෑස්ති වෙලා ඉන්නවා. ඔයා මටත් වඩා හොඳට ලෑස්ති වෙලා ඇති. ගෙදර කට්ටියට කියන්න අම්මට තාත්තට මං අම්මේ තාත්තේ මට ගිය අවුරුද්දේ මේක බැරි වුණා. මේකට හරි වෙන්නේ හේතු වලින් 90ක් තියෙන්නේ. අනිත් පැත්ත මට පාලනය කරන්න බැරි දේවල්. එහෙම නොවුනා නම් මම මේක හොඳට කරනවා. මට මේ පාර අවස්ථාව දෙන්න මං කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළා මම මේ වැඩේ ගොඩ දාලා දෙනවා. මම පන්ති ඇතුලේ යන ක්‍රියාවලිය කිසිසේත් මේක ඇතුලේ විස්තර කරන්නේ නැහැ පුතේ. උදේ පන්තිය පටන් අරන් හවස 2 වෙනකන් රිවිෂන් එකක් තියෙනවා. කිසිදු පන්තියක් ඇතුලේ අභ්‍යන්තර ක්‍රියාවලිය මම මෙතනදී ඔයත් එක්ක විස්තර කරන්නේ නැහැ. ඔයා පන්තියට ඇවිල්ලා බලන්න. ඒ අභ්‍යන්තර ක්‍රියාවලිය කොච්චර ප්‍රබලද සතියක් දෙකක් තුනක් යනකොටම ඔයාලට තේරෙයි මේ පාර බයෝවල ඒක අනිවාර්යෙන් ඔයාලට ලැබෙනවා කියන සහතිකේ ඔයාටම දෙන්න පුළුවන්. මම දෙන්න ඕනේ නැහැ. ඔයාටම දෙන්න පුළුවන්. ඒ සහතිකය අතේ අරගෙන තමයි අපි අප්‍රේල් මාසේ වැඩ පටන් ගන්න. මාර්තු මාසේ පන්ති ඇවිල්ලා ඒ සහතිකය ඔයාගේ හිතේ දරාගෙන තමයි අපි අප්‍රේල් මාසේ පන්ති පටන් ගන්න. හරි. සති 4ක් අපි මාර්තු වල වැඩ කරමු. අප්‍රේල් වෙනකොට ඔයාලට තේරෙයි මේ පාර බයෝ වැඩ ටික හරි. එහෙනම් බයෝ වැඩ ටික හරි කියන නිදහස් මානසිකත්වය ආවම ලැබෙන වාසිය මොකක්ද? කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට වැඩිපුර වෙලාවක් අපිට දෙන්න පුළුවන්.
කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට වැඩිපුර වෙලාවක් දෙන්න මගෙන් කරන්න ඕන වැඩේ මොකද්ද? බයෝ ටික පන්ති ඇතුලේදීම ඔයාට නියමෙටම කරවලා පුළුවන් කරවලා යවන එක. ඒක මම ඔයා වෙනුවෙන් තිතටම කරලා දෙනවා. ඒ හින්දා ගිය අවුරුදු වල ලංකාවේ පළවෙනියා ලංකාවේ දෙවනියා ඉඳන් ඒ වගේම දිස්ත්‍රික් ප්‍රථමය 6 දෙනෙක් හිටියා වගේම ඒ ඔක්කොම අල්ල දැන් සමහර දරුවෝ මේ මෙඩිකල් ෆැකල්ටි යන්න කලින් මේ පාර පේපර් මාකින් වලටත් කීප දෙනෙක් එනවා. ඒගොල්ලෝ ඔක්කොම අල්ල කිව්වේ සර් රිවිෂන් එකේ නංගිලා මල්ලිලාට කියන්න අපිට අයිලන්ඩ් ෆස්ට් වෙන්න පුළුවන් වෙන්න හේතුව තමයි සර් කියපු දේවල් ටික ඒ ලෙසින්ම සිදු කිරීම. සර් කියපු දේ ඒ විදිහටම කිරීම. එහෙනම් ඔයත් රිවිෂන් ඇවිල්ලා මං කියන දේ කිසිම සංශෝධනයකට ලක් නොකරපු දේ කරගෙන යන්න. ඒ වගේම පේපර් මාකින් වලට අක්කලා අයියලා එනවා. ඒගොල්ලන්ගෙනුත් ගන්න පුළුවන් හැම උදව්වක්ම ඔයගොල්ලෝ ගන්න. අරගෙන මේ වැඩේ අපි ගොඩ දාමු. කාට හරි ආර්ථිකමය වශයෙන් ගැටලුවක් තිබ්බොත් මේ පාර රිවිෂන් එකට එන්න බාධාවක් තියෙනවා සර් මට ආර්ථිකමය ගැටලුවක් තියෙනවා. ලංකාවේ මේ වෙලාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් එක. ඒකට පන්තියට ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. මට ඒකෙදි කරන්න පුළුවන් උපරිම උදව්ව මම ඔයා වෙනුවෙන් කරනවා. දැනට අපි රිවිෂන් එකක් අදිසාර්ථක රිවිෂන් එකක් නුගේගොඩ පටන් ගත්ත සිකුරාදා. දැන් සඳුදා පටන් ගන්නවා අපි ගම්පහ. අඟහරුවාද පටන් ගන්නවා කුරුණෑගල සෙන්සිප් එකේ ගම්පහන සුසිප්පන්. අඟහරුවාද පටන් ගන්න සෙන්සිප් එකේ මේ මාසේ අන්තිම 29 වෙනිදාට තමයි අපි මාතර පන්තිය පටන් ගන්න. ඒතර මේ හැම පන්තියක්ම ෆිසිකල් පන්ති. ඒ පේපර් ක්ලාස් එකත් ෆිසිකල්. එතකොට මම පේපර් එක ලියන්න දෙනවා ෆිසිකල් ඒක සාකච්ඡා කරන්න. රිවිෂන් එකත් ඒ වගේම තමයි. එතකොට ඔයාලට උදේ ආවම හවස් වෙනකන් එක දිගට කරන්න වැඩ තියෙනවා. ඒ ඔක්කොම වැඩ ටික පුතේ අපි කරලා මම ඔයාගෙන් ඉල්ලන්නේ සති 4යි. සති 4ක් වැඩ කළා බලන්න ගිය අවුරුද්දට වඩා ඔයා සති 4ක් ඇතුළතදී වැඩ කළා ඉවර කරගත්තා නේද කියලා. එතකොට ඔයාටම හිතේ අප්‍රේල් වල ඉඳන් ඉතුරු විෂයන් දෙකත් මේ කැපකිරීමෙන්ම කළා කොහොම හරි ගොඩ එන්න පුළුවන් කියන මානසිකත්වය ඔයාට එයි. ඒ හින්දා මම උනවලට විශේෂයෙන් මතක් කරලා කිව්වේ පළවෙනිම දේ තියරි ඒකක 10ටම අදාළ තියරි තනින් හරි ඔයාට කැමති රසවත් දේවල් තැන මේ පහුරු ගාන වගේ මම උගන්වන්නේ නැහැ. පළවෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩම දක්වා පිළිවෙලට උගන්වගෙන යනවා. පළවෙනි පාඩමෙන් ගන්න පුළුවන් ලකුණු ටිකක් තියෙනවා. පළවෙනි පාඩමේ ගිය පාර ව්‍යුහගත පේපර් එකේ මුලම තිබ්බේ පළවෙනි පාඩමේ ප්‍රශ්නේ. පළවෙනි පාඩමෙන් ගන්න පුළුවන් ලකුණු ටික අපි ඉස්සෙල්ලා ගමු. ඊළඟට දෙවෙනි පාඩමෙන් ගන්න පුළුවන් ලකුණු ටික ඊළඟට තුන්වෙනි පාඩමෙන් ගන්න පුළුවන් ලකුණු ටික එකතු කර පුතේ අපි ව්‍යවහාරික වලට වෙනකම්ම තියරි ටික ඉස්සෙල්ලා නියමෙටම ඉගෙන ගමු. තියරි ඉගෙන ගන්නවත් එක්ක යම් තියරි පාඩමකින් එන්න පුළුවන් හොඳම ප්‍රශ්න ටික මම පන්තියේ දෙනවා. කොටසක් මම හදපුවා. කොටසක් වාර විභාග පේපර්ස් වලින් හොඳ ඒවායින් තෝරගත්ත ඒවා. තුන්වෙනි එක තමයි හොඳම එක. මේ පාර විභාග A level පේපර් එකකටත් දැම්මා. අපි කවුරුවත් දන්නේවත් නැති පිටරට විශ්වවිද්‍යාල කීපයක ප්‍රශ්න පොඩි සංශෝධන සහිතව දාලා තිබ්බ ඒ වගේම ප්‍රශ්න මේ පාර A level පේපර් එකේ අපි දැක්කා. අන්න ඒ වගේ පිටරට කැම්පස් වල නිකම් පිටරට කැම්පස් නෙමේ අපි විසින් නම නොකියන නමුත් ප්‍රබල ලෙසම මෙවර අපේ විභාග වලට බලපෑමක් කරන ප්‍රශ්න පත්‍ර ඕගොල්ලෝ වෙනුවෙන් මම පන්තියේ සාකච්ඡා කරනවා. ඒවා ඉතිහාසයේ කවුරුවත් පන්තිවල සාකච්ඡා කළත් නැහැ. අපි තමයි ඒවා පන්තිය ඇතුලේ සාකච්ඡා කරේ ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් අපි විතරයි. මම දන්නවා මේ ප්‍රබව කාටවත් කවදාවත් හඳුනා ගන්නවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් නියමෙටම පුතේ අපි වැඩ ටික පටන් අරන් තියරි ටික ඉගෙන ගමු. ව්‍යුහගත ටික ලියමු. රචනා ටික ලියමු. MCQ ටික ලියමු. පාස් පේපර්ස් ටික කරමු. පාස් පේපර්ස් වලට අමතරව අන්න අර විදේශ විභාග ටික බේරගමු වැඩ ටික. ඊට පස්සේ බේරගමු අපි ධනංජයස හදපුම අලුත්ම ප්‍රශ්න ටික බේරමු.
ඊට පස්සේ ඉස්කෝලේ වල papers වල term test papers වල හොඳම ප්‍රශ්න ටික කරමු. සති 4ක් වැඩ කරමු. මම ඔයාගෙන් නොවැම්බර් වෙනකන් කල් ඉල්ලන්නේ නැහැ. සති 4ක් මාත් එක්ක වැඩ කරන්න. වැඩ කළා බලන්න මේ පාර බයෝ ගොඩ නේද කියන සහතිකය ඔයාගේ හිත ඇතුලේ මාර්තු අවසන් වෙනකොට තියෙනවාමයි. එහෙනම් ඕගලන්ට මම මෙතනදී විශේෂයෙන්ම කියපු පණිවිඩ ටික ඕගලන්ට දැනෙන්න ඇති, තේරෙන්න ඇති. දැන් ඕගලන්ට තියෙනවා නම් ගැටලු දැන් දාන්න මම ඒවට උත්තර දෙනවා. දැන් ඔයගලන් ප්‍රශ්න වලට උත්තර ටික දෙන්නම්. හරි. සයිට් එකට ලොග් වෙන විදිය, ඒ කියන්නේ ටෙලිග්‍රෑම් ගෲප් එකක් ඔයගලන්ට හදලා තියෙනවා දැනටත්. ඒ ටෙලිග්‍රෑම් ගෲප් එකට මම දානවා ඔන්ලයින් එන්න පුළුවන් දරුවන්ට. ඔන්ලයින් එන්න පුළුවන්. ඔන්ලයින් පන්ති දිගටම තියෙනවා. එතකොට දරුවන්ට ඔන්ලයින්ම කරන්න කවුරු හරි කැමැත්තක් තියෙනවනේ ඒගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් එකට දිගටම එන්න පුළුවන්. පේපර් ක්ලාස් එකත් ඔන්ලයින් තියෙනවා. පේපර් ක්ලාස් එකත් ඔන්ලයින් තියෙනවා. දෙකම ඔන්ලයින් තියෙනවා. හරි. එතකොට පේපර් ක්ලාස් එකත් ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් විදිහට තියෙනවා. රිවිෂන් එකත් ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් විදිහට තියෙනවා. ඔයගලන්ට ෆිසිකල් අදාළ ආයතන වලට ඇවිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ක්ලාස් එකට ඇවිල්ලා ඉගෙන ගන්නත් පුළුවන්. ඊට පස්සේ ෆීස් වල දැන් හෙට දවසේ ඇතුලේ පන්ති කාඩ් එක සමහර දරුවන්ට ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ ගන්න පුළුවන් කට්ටිය කාඩ් ගන්න. ඊළඟ දවසක කාඩ් ගන්න අවශ්‍යයි කියලා හිතනවා නම් ඊළඟ දවසේ ගන්නත් පුළුවන්. හරි. ඔන්ලයින් ඉන්න කට්ටියට රිවිෂන් ටියුට්ස් ටික ගෙදරට එනවා, පේපර්ස් ටිකත් ගෙදරට එනවා. පේපර් එක තියන්න කලින්, ඒ කියන්නේ මාර්තු 3 වෙනි සතියේ පේපර් එක ඔයාලට මාර්තු 2 වෙනි සතියේ වෙනකොට ගෙදරට ලැබිලා තියෙන්නේ. එතකොට ගෙදර ඉඳන් ලියන්න පුළුවන්. හරි. ගෙදර ඉඳන් ලියන්න පුළුවන් ඒක. එහෙනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟ එක පේපර් ක්ලාස් එකේ දැනට කරන්නේ බහුවර්ණ ප්‍රශ්න 50යි, ව්‍යුහගත 4යි, රචනා 4යි තියෙන පේපර් එකක් තමයි දැන් පේපර් ක්ලාස් එකේ යන්නේ. එතකොට අප්‍රේල් මාසයේ අන්තිම වෙනකන් බහුවර්ණ 50 එක සතියක, බහුවර්ණ 50 එක සතියක, ව්‍යුහගත 4යි, රචනා 4යි තියෙන ඊළඟ සතියේ. අප්‍රේල් මාසෙන් පස්සේ තමයි මැයි මාසෙ ඉඳන් සතියකට එක ෆුල් පේපර් එක ගානේ යනවා. හරි. සතියට එක ෆුල් පේපර් එක ගානේ යනවා. රයිට්. මේකත් ඔන්න මම ඔයගලන්ට මතක් කරලා කිව්වා. මැයි වලට වෙනකන් එක සතියක MCQ, අනිත් සතිය ව්‍යුහගතයි රචනා. මැයි වලින් පස්සේ සතියට එක පේපර් එක ගානේ යනවා. එතකොට හෙට ඉඳන් පටන් ගන්න පේපර් ක්ලාස් එක හෙට ඉඳන්ම අපි ඔයගලන්ට ලකුණු දෙනවා. ඒ කියන්නේ පේපර් එක බලලා දෙනවා. හරි. ඔය හෙට තියෙන MCQ පේපර් එකක්. ඉතින් ඔක්කොමල්ලා පේපර් එක ලියන්න ලෑස්ති වෙලාම එන්න. අනිවාර්යෙන් හෙට පේපර් එක ලියන්න ලෑස්ති වෙලාම එන්න. එතකොට අපිට ලියනවා විතරක් නෙමෙයි මම ඩිස්කෂන් එක කරනවානේ. 5 මාර 6 වගේ 5 මාර 5:45 5 මාර 5:45 වගේ වෙනකන් මම පේපර් ඩිස්කෂන් එක කරනවා. එතකොට මොනවද ලැබෙන වාසිය? හෙට පේපර් ක්ලාස් එකේදී මම පේපර් ඩිස්කෂන් එක කරන ඉඳ 5:45 විතර වෙනකන් ඔයාලට අර බයෝ වල අමතක වෙලා තියෙන ඔක්කොම ටික ඔන්න ඔයාලට ගොඩ දා ගන්න පුළුවන්. හෙටම ටිකක් වැඩිපුර මතක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න හෙට ඉඳන්ම ගම්පහ රිවිෂන් එකට එන කට්ටිය එන්න.
කුරුණෑගල රිවිෂන් එක තියෙන්නේ අඟහරුවාදට. මේ අඟහරුවාදට තියෙන්නේ. ඔව් ඔන්ලයින් ලියන අයට ආයතනයට ඇවිල්ලා ටියුට් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට තැපෑල්නුත් එවනවා. කාට හරි රෙකෝඩින් එකක් මිස් වුණොත් මම ඉස්සෙල්ලත් කිව්ව කාට හරි රෙකෝඩින් එකක් මිස් වුණොත් ඒක සයිට් එකට රෙකෝඩින් එක දාලා තියෙන පන්තිය. දැන් මිස් වෙච්ච රෙකෝඩින් ඕන එකක් ඒගොල්ලන්ට එදා බලන්න බැරි වුණා නම් දැන් කරන්ට් ප්‍රශ්න එක එක ඒවා තියෙනවනේ. හරි. ඒ හින්දා ඒගොල්ලන්ට වෙන දවසක හරි ඒක බලන්න පුළුවන්. ඔව් දැන් හෙට MCQ පේපර් එක කරාම හෙට දවසෙන් මම MCQ එක සාකච්ඡා කරනවා. කාට හරි අවශ්‍ය නම් MCQ එක ලියලා විතරක් යන්න කිසි අවුලක් නැහැ. හෙට ඇවිල්ලා MCQ පේපර් එක ලියලා උත්තර කොලේ බාර දීලා යන්න. ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. අවශ්‍ය කට්ටියට පේපර් එක ලියලා ඩිස්කෂන් එකටත් ඉන්න පුළුවන්. හරි. එතකොට නම් සමහර දරුවෝ හිතනවානේ මට හෙට ඉස්කෝලේ 3:00ට විතර තමයි එන්න වෙන්නේ. ඉස්කෝලේ නෙමෙයි. නිකම්ම ඉස්කෝලේ දවසක ප්‍රශ්න. ඉස්කෝලේ දවසකදී ආවට එහෙම හිතන්න පුළුවන් නේ. ඒතර කාට හරි දුනොත් එහෙම පේපර් එක හෙට ලියනවා විතරයි. ඔයා හෙට ලියලා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා ඩිස්කෂන් එකේ වීඩියෝ එක දාලා තියෙනවා බලන්න පුළුවන්. එතකොට හරි. ඔබට ඉන්න මම දැන් ප්‍රශ්න අහන දේවල් සමහර ෆීස් සම්බන්ධ ප්‍රශ්න නම් මේගොල්ලන් අහලා තමයි කියන්න ඕනේ. රිවිෂන් ක්ලාස් එකේ ගාන 2500යි. රිවිෂන් පේපර් දෙකටම එනවා නම් 3500යි. රිවිෂන් පේපර් දෙකටම එනවා නම් 3500යි. පේපර් ක්ලාස් එකට විතරක් එනවා නම් 1500යි. පේපර් ක්ලාස් එකට විතරක් නම් 1500යි. රිවිෂන් පේපර් දෙකටම 3500යි. රිවිෂන් විතරක් නම් 2500යි. තියරි එකටත් එන ගමන් පේපර් එකට එනවා නම් 3300යි. තියරි පේපර් 3300යි. ඊළඟට තියරි එකටත් එන ගමන් පේපර් එකයි රිවිෂන් එකයි. තියරි පේපර් රිවිෂන්. තියරි පේපර් රිවිෂන් තුනටම එන තියරි දරුවන්ට කාඩ් එක 4000යි. හරි නේද? එතකොට මම ඔන්ලයින් පන්ති පටන් ගන්නෙත් හෙටම තමයි. ඒතර ගෙදර ඉඳන් හෙට දවසේ උදේ 7ට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට හෙට දවසේ ඇතුලේ පේමන්ට් කරන්න පුළුවන් කට්ටිය කරන්න. අනික් කට්ටිය හෙට පන්තියට එන්න. පේමන්ට් එක ඒතර ඊළඟ සතියේ කරි කරන්න පුළුවන්. යාළුවන්වත් දැනුවත් කරන්න එක්කගෙන ඉන්න. පළවෙනි දවසේ ඉඳන්ම අධික වැඩ ප්‍රමාණයක් කරනවා පුතේ. ඉතින් අපරාධ එක දවසක්වත් මග අරගන්න එපා. ඔව් අනිවාර්යෙන් මේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක පේපර් එක ලියන අයට සබ්මිට් කරන්න විදියක් මම හදලා දෙනවා. ඒක මම ටෙලිග්‍රෑම් ගෲප් එකට ඔයාලට තව දවස් දෙකක් ඇතුලේ, ඒ කියන්නේ හෙට දවස් ඇතුලේ උදේ වරුවේ මම දාලා තියන්නම් ඔන්ලයින් ගෙදර ඉඳන් පේපර් එක ලියන කට්ටියට සබ්මිට් කරන්න වෙලාවක්. ඒ වගේම සඳ පේපර් එක ලියන්න නැතුව වෙන දවසක පේපර් එක ලියන්නත් මම ඉස්සරහ සතිවල හදලා දෙනවා. සඳ එන්න බැරි අයට වෙන දවසක ඇවිල්ලා පුළුවන්. හෙට පේපර් එක අපි තියෙන්නේ 12 වසරෙන් විතරයි. 12 වසර, ඒ කියන්නේ පළවෙනි පාඩම් 5 12 වසර කොටසට විතරයි. තව සති 4ක් 5ක් විතර යනකොට ටික ටික අපි පාඩමෙන් පාඩම වැඩි කරනවා. ඒ කියන්නේ අප්‍රේල් අන්තිම මැයි විතර වෙද්දි පුතේ සිලබස් එකම එනවා. අනිවාර්යෙන් එනවා. එතකොට ඔයා ඒවා පාඩම් කරලා තිබ්බත් නැත්නම් මම කියලා දෙනවනේ තියරිය. ඒ තියරිය කියලා දෙන එක තමයි මේ වෙලාවේ වටින්නේ. රිවිෂන් එකෙත් මම ඒවා උගන්වනවා. නමුත් MCQ 50ටම මුළු සිලබස් එකෙන්ම තියෙනකොට උදාහරණ ව්‍යවහාරික කියමුකෝ. අපරාධේ මට ව්‍යවහාරික විද්‍යාව මම කැම්පස් එකේ වෙනමම කාලයක් ඉගෙන ගත්ත විෂයක්. අපරාධනේ ඒක පාඩම උගන්වන කම්ම ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් නොකර අපි ඒකේ ප්‍රශ්න කරමු.
කරනකොට මම ඒක තීරියත් වලට මතක් කරන්න. අවසානයේ රිවිෂන් පන්ති එක කරලත් දෙනවා. ඉන්දවට එක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. රිවිෂන් එකේ ප්ලෑන් එක. ඒතර පළවෙනි දේ මම කියවනේ තියරි ටික පළවෙනි පාඩමේ ඉඳන් 10 වෙනි පාඩමට වෙනකම්ම සුපිරියට මේක උගන්වනවා. ඒ අතරවාරේ තව වැඩ ගොඩාක් රිවිෂන් එකේ තියෙනවා. අතරමැද වෙලාවල් වල දෙක දක්වා. ඒතර ඒක නම් ඉතින් පන්තියට ආවට පස්සේ වට තේරෙයි ආනේ තියරි උගන්වන විතරක් නෙමෙයි තව වැඩ කීයක් අද දවසේ කරාද කියලා. හරි තියරි උගන්වන විතරක්ද නෑ ව්‍යුහගත වෙනම ලියනවා. රචනා වෙනම ලියනවා. MCQ වෙනම ලියනවා. ඒ ඔක්කොම දවස් දෙක ඇතුළේ වෙලාව වෙනවා. සහ විභාගයට නොවැම්බර් මාසෙට කලින් මම අනිවාර්යෙන් මාසෙකට දෙකකට කලින් ඔයාලට සිලබස් එකත් ඉවර කරලා දෙනවා. හරි. ඒතර තියරි ක්ලාස් එන දරුවෝ තියරි ෆස්ට් අයිනේ. එතකොට ඒගොල්ලෝ තියරි පන්තියට අනිවාර්යෙන් එන්න. තියරි පන්තියට එන්න කාටර හිතනවා නම් රිවිෂන් මැවිල්ල කරගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. පළවෙනි පාඩම හෝ 10 වෙනි පාඩම වෙනකන් අතරතුර එකක පාඩමක්වත්. ජීවිතේවත් ඉගෙනගෙන නැති දරුවෙට්ටත් අනිවාර්යෙන් රිවිෂන් එකට ඇවිල්ලා ඒ පාඩම් 10ම අල්ලගන්න පුළුවන්. ඊට පටන් ගන්න උදේ 7ට හරි ලියන්න එක පොතක් අරගෙන පෑන් අරන් එන්න. අනිත් ලියන පොත් ඔක්කොම මම දෙනවා. ඔයා එක පොතක් ඔයා අරගෙන එන්න. ඔය අනිවාර්යෙන් ඔයාට මැසේජ් දාලා ප්‍රශ්න අහන්න පුළුවන් ගෲප් එකක් හෙට දවසේ පන්තියේදී මම විස්තරය ඔයාට කියනවා. ඔයාට සතියේ ඕන වෙලාවක බයෝ වලට එන ගැටලු ඒ ගෲප් එකට දානවා. ඊට අමතරව රිවිෂන් එකේ දරුවන්ට මම සතියේ පැය කීපයක් දෙනවා මගේ ෆෝන් නම්බර් එක දීලා ඒ පැය කීපය ඇතුලේ ඔයාට ලංකාවේ ඕනම පැත්තක ඉන්න දරුවෙක්ට මගෙන් කෙලින්ම ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔයාට ඒ අහන ප්‍රශ්න වලට මම ඒ වෙලාවෙම මම උත්තර දෙනවා. තව ඔයාට පුළුවන් රිවිෂන් පන්ති ඉවර වෙලා ඉඳලා ඕනම ගැටලුවකට උත්තර අහගන්න පුළුවන්. ඒ වගේම පේපර් ක්ලාස් එක ඉවර වෙලත් ඔයාට උත්තර අහගන්න පුළුවන්. විශේෂම දේ තමයි මගේ පන්ති එන අතරතුරේ පුතේ ගෙදර ඉනම් පුළුවන් තරම් පේපර්ස් කරන්න. ඒ පේපර්ස් වල ප්‍රශ්න කොළවල ලියා ගන්න. කොළවල ලියාගෙන ඉවරලා රිවිෂන් දවසේ උදේට හරි පන්ති ඉවර වෙලා හරි ඔය කරපු ටර්ම් ටෙස්ට් පේපර්ස් වල මොනවා හරි අනුකජී විද්‍යාවන්ද ව්‍යවහාරික වලින්ද ප්‍රවේණියෙන්ද සත්‍යයද ඔයාට ඕන තැනකින් ඕන ප්‍රශ්නයක් අහන්න. හරි අනිවාර්යෙන් මම ඒක ඔයා වෙනුවෙන් කරලා දෙනවා. ඒතර ආයතන ගාල්ලේ සයන්ස් සෙන්ටර් එකටත් අපි ටියුට් යවනවා. ඒ ඔක්කොම ඔයාට ටෙලිග්‍රෑම් ගෲප් එකට විස්තර දානවා. හෙට දවසේ ඔන්ලයින් පන්තියට ඉන්නකෝ. එතකොට එතන ඉඳන් ඔයාට විස්තර ටික දැනගෙන එක එක ආයතන වලින් ටියුට්ස් ගන්න පුළුවන් විදිය මම ලේසියෙන් ඔයාලට ළඟම ආයතනෙන් ටියුට් ගන්න පුළුවන් විදියට මම වැඩේ හදලා දෙනවා. හරි සාමාන්‍යයෙන් මේ පාර විභාගයේ MCQ 47ක් 48ක් වගේ සීමාවේ ඔයාගේ හරිනම් ලොකු වගයක්. රචනා ව්‍යුහගතත් හොඳටම කරා කියලා ඔයාලට හිතෙනවා නම් බයෝ වලට එකක් එනවා. නමුත් ඇත්තම කතාව මේ පාර බයෝ වලට එකක් ගන්න MCQ 46ක් 47ක්වත් ඕනේ. මොකද මාකින් එක මං අතේ මේ වෙලාවේ තියෙනවා ව්‍යුහගත මාකින් එක බැලුවම පේනවා සමහර දේවල් ඉතස්සියුම්ම ළමයා හරියටම තිතටම උත්තරේ ලියලා තිබ්බනම් තමයි ලකුණු මයිනස් මාකුත් දීලා තියෙනවා. හරි. ඒ හින්දා අනිවාර්යයෙන්ම MCQ එක ලොකු අගයක් මේ පාර වෙනවා පුතේ. අපි try එකක් දෙමු. MCQ වගේ හොඳටම හොඳ නම් හැබැයි විවෘත රචනා හොඳට ලිව්වේ නැත්තම් එච්චර හිතන්න එපා මේ මාස දෙක තුන එන්න. හරි. අනිවාර්යෙන් ඉන්ස්ට්‍රක්ටිං ගෲප් හදලා තියෙන්නේ. ඕගොල්ලන්ව එක එක ටීම් වලට බෙදනවා හෙට ඉඳන්ම. ඒ ටීම් වලට හැම එකටම ගයිඩ් කරන්න අක්කා කෙනෙක් අයියා කෙනෙක් දානවා. ඒගොල්ලන්ට මම කියලා තියෙන්නේ කාගේ හරි දරුවෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒක එවන්න. ඒ වගේම කාගේ හරි දරුවෙක්ගේ ලකුණු අඩු නම් අනිවාර්යෙන් මට ඒ දරුවා යොමු කරලා සති දෙක තුනක් ඇතුළේ යාගේ ලකුණු වැඩි කරන සිස්ටම් එකක් අපි සාකච්ඡා කරලා දැන් හදාගෙන තියෙනවා. ඉන්ස්ට්‍රක්ටිං කරන දරුවෝ ටිකයි මමයි සාකච්ඡා කරලා වැඩ සිස්ටම් එකක් අපි ගිය සතියේ හදාගත්තා. කාගේ ලකුණු අඩු වුණොත් තනි පුද්ගලයෙක් විදිහට යාගේ ලකුණු කොහොමද වැඩි කරන්න කියලා. හරි. එහෙනම් අනිවාර්යෙන් ඔයාට ගයිඩ් කරන්න වෙනම අක්කලා අයියලා ඉන්නවා. ඒ අක්කලා අයියලා අනිවාර්යෙන් ඔයාව මං වෙතට යොමු කරනවා. ඒගොල්ලෝ ඔයාගේ ප්‍රශ්න ටික විසඳයි. මං කියලා තියෙන්නේ කොහෙන් හරි සති දෙක තුනකින්
ඉන්න ලකුණු ගානේ ලොකු ලකුණු ගානට වැඩේ අපි ආව හදලා දෙන්න ඕනේ. අපි ඒකට වැඩේ හදලා තියෙනවා. ඔන්ලයින් අයත් ගෲප් කරනවා අනිවාර්යයෙන්. මම ඔන්ලයින් කට්ටියත් එක්ක අනිවාර්යෙන් ගෲප් එකක් එක හදනවා, කතාත් කරනවා. අනිවාර්යෙන් වෙනවා. පේපර් එකයි රිවිෂන් එකයි දෙකේ එකතුව තුන්දස් 500 පේපර් රිවිෂන්. ඔන්ලයින් කට්ටියට හෙට ෆ්‍රී එන්න පුළුවන්. ඔන්ලයින් කට්ටියට හෙට ෆ්‍රී එන්න පුළුවන් පන්තියට. උදේ 7ට පන්තිය පටන් ගන්නේ. 1:00 වෙනකම් පන්තිය තියෙනවා. ඔය ආයතන හැම එකේම ෆීස් ආසන්නව සමානයි. මට දැම්ම නම් ඒක මං ගම්පහ එක කිව්වේ කුරුණෑගල ගම්පහේ ආසන්නව සමානයි. මාතරත් ඊට වඩා පොඩ්ඩක් වෙනසක් ඇති. මගේ ඇරිච්ච දවස්වලට මං කියනවට රෙකෝඩින් බලන්න පුළුවන්. හරි මාතර පන්තියේත් පළවෙනි පාඩම ඉඳන් 10 වෙනි පාඩම දක්වාම තීරි කරනවා. විශේෂත්වය විභාගයට අවශ්‍ය සීමා විතරයි පුතේ මම තීරු ගන්නනවා. වට පල්ලහැලි ජීවිතේ කවදාවත් මම උගන්නලා නැහැ. මේ අවුරුදු රිවිෂන් එකෙත් පල්ලහැලි උගන්නන්නේ නැහැ. හරි වට විභාගයට ඕන සීමාව මම උගන්වනවා. හරි අනිවාර්යෙන් උගන්ලා දෙනවා. ඒතකොට හෙට දවසේ ඕනම දරුවෙක්ට පන්තියට එන්න පුළුවන් ෆීස් ගෙවන්න කියන්න නැත්තම් නැතුවත් එන්න පුළුවන්. හරි එතකොට රැපිඩ් රිවිෂන් එකක් නෙමෙයි යන්නේ රිවිෂන් එකක් පාඩමෙන් පාඩම මෙවර විභාග පේපර් එකේ රටාවට ගැලපෙන විදිහට පැහැදිලි කර කර වඩු ගන්නවා. ඔව් මේ පාර එක්සෑම් එක අනිවාර්යෙන් විභාග දෙපාර්තමේන්තුවේ කට්ටිය පේපර් මාකින් වලට ආවා ගිය සතිවල ඒගොල්ලෝ කෙලින්ම කිව්වා අනිවාර්යෙන් නොවැම්බර් මාසේ විභාග තියෙනවා කියලා. හරි හරි ඔන්ලයින් අයගෙත් පේපර්ස් බලලා දෙනවා. පේපර් ක්ලාස් එකට විතරක්ම කාටර එන්න පුළුවන් නම් හවස එන්න එහෙම අවුලක් නැහැ. එන්න පුළුවන්. ඔව් පේපර් ක්ලාස් එකේ කට්ටියට වෙනම ගෲප් අනිවාර්යෙන් හදන්න ඕනේ ඉතින්. නැතුව බෑනේ. පේපර් ක්ලාස් එකේදී විශේෂයෙන් ලකුණු අපිට පේන්නේ වා ලියපු ඒවා. අනිවාර්යෙන් ගෲප් හතරක්. හරි ගෲප් හදනවා විතරක් නෙමෙයි එක එක ගෲප් වල ළමයි එක ගෲප් එක ළමයි 50ක් ඉන්නවනේ 50ම ලකුණු මම චෙක් කරලා බලනවා. කාටද ලකුණු අඩු වෙලා තියෙන්නේ? එන සමානට ගන්න ඕනේ නොසිතන වෙලාවක ඔයාලට කෝල් එකක් එයි. හරි ධනංජය හරිදාස කතා කරන්නේ. ඔයාගේ නම කියලා අහයි. මොකද පුතා ලකුණු අඩුයිනේ. මොකද අපි කරන්නේ? අනිවාර්යෙන් මම ඔයාලට කතා කරනවා. හරි මේ පාර ලේසියෙන් අපි අරින්නේ නැහැ වැඩේ. මේ පාර පන්තියට එන හැම එකාම ගොඩ දාලම තමයි මේ පාර මම වැඩේ නවත්තන්නේ. හැමදාම කියන දෙයක් තියෙනවනේ. අපි ගත්ත සපත් දෙකේ ඉඳන් හරි ගත්ත කාර් ජීප් ගෙවල් ඔක්කොම ඕගොල්ලන්ගෙම තමයි රුපියලක් ගානේ ඔක්කොම. මම ඒකට මේ පාර කරන්න පුළුවන් දේවල් මට ගිය අවුරුද්දේ ඔන්ලයින් වල වැඩ දාන්න සමහර තැන්වල බැරි වුණා. ෆිසිකල් ධනංජයත් එක්ක වැඩ කරලා බලමු. හරි. ඉතින් මම කරන්න පුළුවන් උප්පරිමේ පුතේ ඔයා වෙනුවෙන් කරනවා. මට ඔන්ලයින් එකේ මම එච්චර වැඩකාරයෙක් නෙමෙයි ඔන්න ඔය තාක්ෂණය සම්බන්ධව. නමුත් මේ පාර ඒ තාක්ෂණයත් අපි ඒක උප්පරිම ඕගොල්ලෝ වෙනුවෙන් දාලා තියෙන ගිය අවුරුදු වල තාක්ෂණික ගැටලු ආවා. ඒවා මේවා ඒ පාර නෑ. ෆිසිකල් කට්ටිය ෆිසිකල් එන්න ඔන්ලයින් කට්ටිය ඔන්ලයින් එන්න කරන්න පුළුවන් උපරිමේ ෆිසිකල් එක්කෙනාටත් උපරිමයි ඔන්ලයින් එක්කෙනාටත් උපරිමයි. හරි හෙට පන්තියට එන්න පුළුවන් ෆ්‍රී එන්න පුළුවන් අවශ්‍ය කට්ටියට කාඩ් එක ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ මාස 7 ඔයාලට තියරි පාඩම් 10ම හිමීට උගන්වගෙන යනවා. 10ම කළා දෙනවා. ඔයා කලබල වෙන්න එපා. හරි මම සාමාන්‍යයෙන් කිව්වේ බයෝ පේපර් එකේ MCQ සාමාන්‍යයෙන් 47ක්වත් මේ පාර ඕනේ. හැබැයි 47ක්වත් තිබ්බොත් තමයි අපිට හිතෙන්න පුළුවන් වැඩේ ගොඩ ඇති කියලා. වැඩේ ගොඩ ඇති කියලා. හරි. රයිට්. එතකොට දැන් ඔය 8යි කාලෙන් විතර 8න් පස්සේ විතර මේකට සම්බන්ධ වෙච්ච දරුවන්ට මම ආයෙත් ඒගොල්ලන්ව අමතරනවා 8යි 10න් විතර පස්සේ කවුරු හරි දරුවෙක්
සම්බන්ධ වුණා නම් ඒගොල්ලෝ පොඩ්ඩක් රැඳිලා ඉන්න. ඒගොල්ලන්ට ආයෙත් මම මුලදීම කියපු කරුණු ටිකත් ආයි දාලා දෙනවා ඈ. මුලදීම කියපු කරුණු ටිකත් ආයිත් ඔයගලන්ට අහන්න මම දාලා දෙනවා. ඉතින් 8යි 10න් 8න් පස්සේ විතර සම්බන්ධ වෙච්ච දරුවෝ ටික පොඩ්ඩක් රැඳිලා ඉඳලා කරගන්න. වෙනද රිවිෂන් වලට අවුරුද්දක් තියෙනවා. මෙහෙමයි. ඒ අවුරුද්දයි කියන එක තීරණය කරේ ඒ කාලේනේ. දැන් කවුරුයි කිව්වොත් එහෙම පුතේ විභාගෙට තියෙන මාස 6යි කියලා ඒත් අපි කරනවා. විභාගෙට මාස 8යි කිව්වොත් ඒත් කරනවා. 11යි කිව්වොත් ඒත් කරනවා. ඉතින් මේ කාලය කියන එක ගැන ඉච්චර හිතේ තියන්න එපා. හරි. මොකද මම මේක හොඳටම දන්නවා 2019 එක ගෑන් ළමෙක් හිටියා විෂයන් 3 ෆේල්. විෂයන් 3 ෆේල් කියලා අඬ අඬ ඇවිල්ලා කිව්වේ කවද්ද? රිසල්ට්ස් ආවම. එතන ඉඳන් වැඩ කරලා හරි දිස්ත්‍රික්කයේ කිව්වොත් මේක හරිය නැති ඉඳ මං කියන්නේ. ඒ දිස්ත්‍රික්කේ 28 වෙනිදා. ෆස්ට්යි විෂයන් 3ම ෆේල්. වැඩ කරේ මාස 6යි. ඒ මාස 6 වැඩ කළා ඒ 28 හෝ 29. ඉතින් ඔයාට මොකද බැරි වෙන්නේ? S3ක් C3ක් නෙමෙයි F3ක් තියෙන මට්ටමේ කෙනෙක්ට උනත් මේ කාල සීමාව ඇති මේ වැඩේ කොට දාන්න. මම ෆස්ට් අයයට පන්තියේදී කිව්වා රිවිෂන් එන්න පුළුවන්. අද එනවා හෙට නෑ. එහෙම රිවිෂන් එන්න බෑ. එක දිගට රිවිෂන් එනවා නම් එන්න පුළුවන්. ෆස්ට් අය කට්ටියට මේ විශේෂයෙන් පණිවිඩය කිව්වේ නිකන් එනවා බලනවා යනවා ඊළඟ සතිය ආයෙ එනවා ඊළඟ සතිය එන්නේ නෑ. මම මේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ෆස්ට් ෂයි ඕනම එක්කෙනෙක්ට අධික වැඩ ප්‍රමාණයක් කළා මේ ගොඩ දාන්න හදන try එකක්. ඒක ආවට ගියාට ඔයා කරන්න නම් එපා. හරි. එතකොට රිවිෂන් එකේ කාඩ් එක වඩ හෙට ගන්නවන් ආයි කිව්වනේ ගන්නත් පුළුවන්. නැත්නම් ඊළඟ සතියේ ගන්නත් පුළුවන්. ගොඩක් සලා අන්තිමට අපිව අතාරිනවා. ඔයාලට මතක ඇතිද මං ධනංජය සර් ඔය අතෑරියද විභාගයට කලින් දවසෙත් ඉගෙනුවද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. හරි. ක්වික් රිවිෂන් අන්තිම සතිවල පැය 12 මම ඉගෙනුවා. අසනීප වෙලා ක්‍රියානතුරකට ලක් වෙලා ඒ තියෙද්දි මං එහෙම කරා. හරි. ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. ඔව් පේපර් එකේ ලකුණු යම් හේකින් පුතේ අඩු වුණොත් හෙට ඉඳන්ම මම කියනවා කරන්න ඕන වැඩ ටික. අපි හෙට ඉඳන්ම වැඩ පටන් ගමු. ඔයාලට කොහොමද හෙට පන්ති ඇතුළේ ඉන්නකොටම තේරෙයි ඊළඟ සතියේ එනකොට මීට වඩා ලකුණු ගාණක් වැඩි කරන් එන්න පුළුවන් නේ කියලා හිතන තරමේ වැඩ ටිකක් හෙට පන්ති ඇතුළේ වෙනවා රිවිෂන් එකේ. පේපර් එකෙත් එහෙමයි. ඔන්ලයින් ආවා කියලා අවාසියක් නැහැ. හරි. ධනංජය සර් අන්තිම දවස් වෙනකන් කළා. සිලබස් එක සෑහෙන්න වතාවක් කරා. ඔව් මට කරන්න පුළුවන් දේවල් මම කරා ඉතින්. හරි. හෙට අනිත් යාළුවන්වත් දැනුවත් කරන්න යාළුවන්වත් එක්කගෙන ඉන්න පළවෙනි දවසේ නම් අපි පුළුවන් උපරිම ප්‍රමාණයක් වැඩ කරමු. ඔව් පේපර් එක ලියන්න විතරක් ඇවිල්ලා යන්න පුළුවන්. ලියලා ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඩිස්කෂන් එක බලන්න. පුළුවන්. විභාගයේ දෙසැම්බර් අගවත් ජනවාරි වලවත් වෙන්නේ මං අනිවාර්යෙන් කියපු විදිහටම නොවැම්බර් මාසේ තියෙනවා පුතේ. ඔයාලට හෙට දවසේ කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක ගොඩ දාන ප්ලෑන් එකත් මම ඔයත් එක්ක සාකච්ඡා කරනවා. ඒකත් හෙට දවසේ ආවම ඔයාලට බලන්න පුළුවන්. හෙට ක්ලාස් එක තියෙන උදේ 7 ඉඳන් 1:00 වෙනකම්. ෆිසිකල් වෙන කට්ටියට දවසක් මිස් වුණොත් එයාටත් රෙකෝඩින් බලන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. ඔව් ෆස්ට් ෂයි නෙමෙයි මං කිව්වේ ජීවිතේ කවදා හරි දවසක බයෝ මොනවා හරි පාඩමක් ඉගෙනගෙන නැති දරුවටත් තේරෙන්න තමයි මම උගන්වන්නේ. ලියන පොතක් අරන් එන්නේ හොඳටම ඇති. ඔව් රිසර්ච් දෙනවා මාස 3 නොවැම්බර් කොහොමද තියෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල ආරංචි මේ කියන්නේ නිකම් මේ ආවට කියලා කියන්නේ නැහැ. ඔය හෙට පටන් ගන්න MCQ පේපර් එක ඊළඟ සතියේ විවගතයි රචනායි රිසෝස් බුක් එක හෙට නම් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඊළඟ සතියේ නම් ඕනේ. මම ඒ විස්තරේ කියනවාට ඊළඟ සතියේ නම් ඕනේ. රිසර්ච් එන්නේ පුතේ අප්‍රේල් මැයි ජූනි හෝ ජූලි මාසයේ අන්තිම වෙනවා. ජූලි වෙනකොට කොහොමත් රිසර්ච් එනවා. තියරි ක්ලාස් ආපු දරුවෙට ආයෙ එන්න ඕනේ නැහැ. තියරි පන්ති රිවිෂන් එකට එන්නේ ඇති. සුසිප්පන් එකට ගෙවපු කට්ටියට සේලින් පෙන් එකට ඒක හදා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හෙට උදේට ඔය ඔන්ලයින් පේපර් ලියන කට්ටියට ජොයින් වෙන විදිය අද දවසේ ඇතුළෙම ඔයාගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට මම විස්තරය දානවා. ඒගොල්ලෝ ඒ හරහා පේපර් එක හෙට දවසේ ලියන්න පුළුවන්. හරි. සුසිප්පන් සයිට් එකේ රිවිෂන් කියලා විතරනේ තියෙන්නේලු. හරි. ආයක මම ඒක හදලා දාන්න කියලා කියන්නම්. හෙට අපි පටන් ගන්නේ පළවෙනි දෙවෙනි පාඩම් වලින් තමයි පුතේ පටන් අරන් යන්නේ. පළවෙනි දෙවෙනි පාඩමේ මේ පාර විභාගේ ලකුණු කීයක් ආවද? ලකුණු 16ක් තියෙනවා. ලොකු ලකුණු ගාන. අනුක ජීව විද්‍යාව, ප්‍රවේණ විද්‍යාව, ශුද්‍ර ජීව විද්‍යාව ඒ එකක පාඩමකින්වත් එච්චර ලකුණු නැහැ. එහෙනම් අපිට දෙවෙනි පාඩමත් අති වැදගත්. රිසෝස් බුක් එක ඔයාගාව තියෙන එකම තමයි. හරි. රිසෝස් බුක් එක ඔයාගාව තියෙන එකම තමයි තියෙන්නේ. රිසෝස් බුක් නැති කට්ටිය හෙට පොඩ්ඩක් මගෙන් ඇවිල්ලා රිසෝස් බුක් එකක් ඉල්ල ගන්න. රිසෝස් බුක් නැති කට්ටිය හෙට රිසෝස් බුක් එකක් ගන්න පුළුවන්. ඉල්ල ගන්න. හරි. බලන්න නොමිලේ දෙන්න පුළුවන් වුණොත් නොමිලෙම දෙනවා. හරි. මම ළඟ රිසෝස් බුක් වගේක් මම ගත්තේ වඩයක් තව ඉතුරුලා ඇති. රිසෝස් බුක් එකක් ඇත්තෙම නැති දරුවෙක් ඉන්නවා නම් විතරක් පොඩ්ඩක් මට ඇවිල්ලා හම්බෙන්න, මම රිසෝස් බුක් එකක් දෙන්නම්. මොකුත් වෙනසක් රිසෝස් බුක් එකේ වෙනස් වෙලා නැහැ. කිසිසේත් හිතන්නවත් ඔයා ඒවට වෙලාව ගන්නවත් එපා. පෙබරවාරි 21 තිබ්බ පේපර් එකේ ඩිස්කෂන් දාලා නැද්ද? මම ඒක අද දාන්න කියලා කියන්නම්. ඔව් දැන් ඊළඟ දේ තමයි මේ ඔය පේපර් ක්ලාස් ඩිස්කෂන්. එතනින් ගියාට පස්සේ මොකද්ද? තියරි ඩිස්කෂන්, රිවිෂන් ඩිස්කෂන් සමහරවිට සයිට් වලට මේ අපේ වැඩ කරන කට්ටිය වෙලාවට දාන්නේ නැහැ. හරි. ඒකට මම වෙනම වැඩක් හදලා තියෙන්නේ, වෙනම කණ්ඩායමක් දාලා තියෙන්නේ මේ රිවිෂන් මේ වීඩියෝස් හරියට සයිට් වලට අප්ලෝඩ් වෙනවද කියලා බලන්න. ඉතින් රිවිෂන් එකේ ඕර් පේපර් ක්ලාස් එකේ වීඩියෝ එකක් මොනවා හරි ඔයාට ඒ නියමිත දවසේ නැත්තම් ඔයාට වෙනම නම්බර් එකක් මම දීලා තියෙනවා. ඊට ඒක ටග් ගාලා කියන්න. ඒකට ඒගොල්ලෝ යම් එකකින් දාලා නැත්තම් මම ඒක ඒ වෙලාවෙම නිවැරදි කරලා දෙනවා. හරි පුතේ. එහෙනම් මං හෙට අපි හම්බෙමු. හරි. ඔන්න දරුවෙක් දාලා තිනවා අත්දැකීමෙන්ලු කියන්නේ ඔන්ලයින් යන්න එපා, ෆිසිකල්ම යන්නලුවා. හරි. අනිවාර්යෙන් ඔයගොල්ලන් ප්‍රශ්න අහන ගෲප් එකක් හදනවා. හෙට දවසේම ඔයගොල්ලන්ට ඒකේ විස්තර හම්බෙයි. හතේ ඉඳන් 1:30 වෙනකන් තියෙන. හරි. ඔව් මගේ පේපර්ස් වලදී මුලදී ලකුණු ටිකක් අඩු වෙයි. පස්සේ වාට ඒ ටික ගන්න පුළුවන්.
දැන් මේ වැඩේට සම්බන්ධ වෙච්ච කට්ටියට මම දැන් ඒ රෙකෝඩින් එක දානවා. මම මුලදී කියපු දේවල් ටික දරුවෝ එක බලන්න මම සයිට් එකට දාලා තියෙනවා. YouTube එකටත් දානවා. ඔඩ ඔය සයිට් එකෙන් බලන්නත් පුළුවන්. දැන් සම්බන්ධ වෙච්ච හෝ 8න් පස්සේ සම්බන්ධ වෙච්ච දරුවෝ මම වෙනම පැහැදිලි කිරීම් ටිකක් කරා මේ පන්ති පටන් ගනිද්දිම. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ වීඩියෝ එක අනිවාර්යෙන් අද විනාඩි 15ක් විතර වීඩියෝ එකක් මම කළා ඇති. ඒක බලන්න. පේපර් ක්ලාස් එක 2:00ට පේපර් ක්ලාස් 2:00ට තියෙනවා. ගැටලු ඔය මූල්‍යමය ගැටලු සම්බන්ධ මොකක් හරි පන්ති කාඩ් සම්බන්ධ ගැටලුවක් නම් අපේ අර ක්ලාස් එකේ වැඩ කරන අයියා ඉන්නවනේ 0.71යි 983යි 54යි 44 0.71යි 983යි 54යි 44 එයාට කතා කරලා විස්තර අහගන්න. ඔන්ලයින් එන එක්කෙනෙක්ට ඕනම වෙලාවක ෆිසිකල් පන්තියට මාරු වෙන්න පුළුවන්. හරි YouTube එකටත් දාන්න. ඊට කලින් මම සයිට් එකට දාලා දෙන්නම්. YouTube දාන්න ටිකක් පරක් වෙයි. මම ඉක්මනට ඔයාලට සයිට් එකට ඒක දාලා දෙන්නම්. ඔන්ලයින් පේපර් එක හෙට තියෙනවා. ඔව් පේපර් එක ඉවර වෙද්දි කොහොම 5:00 විතර වෙයි පුතේ. सामान्य रिविजन पेपर ඔය ඔක්කොම රිවිෂන් පේපර්ස් ඔක්කොම ඔයාට සාමාන්‍යයෙන් මම කියලා තියෙන ඒගොල්ලන්ට අඩුම ගානේ මාස 2ක්වත් ඒවා සයිට් එකේ දාලා තියන්න කියලා. ඒකට ඔයාට මගේ රීම් වුණා නම් පස්සේ බලන්න පුළුවන්. හරි නේද පුතේ? රයිට්. එහෙනම් අපි හෙට හම්බෙමු. ඔයාගේ බලාපොරොත්තු ටික අරගෙන ඔයා එන්න මට කරන්න පුළුවන් කැපකිරීම් ටික අරගෙන මම එනවා. හරි? උපරිමයෙන් වැඩේ කරනවාද කියලා හෙටම තීරණය කරන්න පුළුවන් ඔයාට. තියරි ක්ලාස් එකේ දැන් කරන්නේ අණුක ජීව විද්‍යාව. හරි. එහෙනම් අපි මේ වැඩේ නවත්තමු. 8න් පස්සේ විතර සම්බන්ධ වෙච්ච කට්ටියට මම මේ වීඩියෝ එක දැන් ආයි දානවා. ඒගොල්ලෝ ඒක බලන්න. හරි. එහෙනම් ඔක්කොම වලට සුබ රාත්‍රියක්. ආයිත් මම කියවා 8න් පස්සේ විතර සම්බන්ධ වෙච්ච දරුවෝ මම වෙනම ඔන්න ඕගොල්ලන් අමතලා තියෙන විනාඩි 15ක විතර වෙලාවක්. ඒක අනිවාර්යෙන් බලන්න. හරි සයිට් එකේ ලින්ක් එක අපි Zoom එකට දානවා. Telegram එකට දානවා ඒකේ ලින්ක් එක. එතකොට ඒ හරහා ගිහලා වීඩියෝ එක බලන්න පුළුවන්. ලින්ක් එක මම Telegram එකට දානවා. හරි මම එන Telegram එකට ඒක දාන්නම්. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එකත් අපි එකට දැන් ඔයාලට දාලා තියන්නම්. හරි. එහෙනම් ඒක බලන්න ඔක්කොමලා හරි. රයිට්. මට තව වැඩ වගේක් තියෙනවා කරන්න. ඊට උදේ පන්තියට එන්න. හරි. මට තව වැඩ තියෙනවා ඉතුරු වෙලා ඕගොල්ලෝ වෙනුවෙන් කරන්න. මම දැන් එක ටික කරන්න ගෙදරට යන්න ඕනේ. හරි. එහෙනම් ඔක්කොමලට බුදු සරණයි. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එකයි අනිත් ලින්ක් එකයි දැන් දායි. ඒව අවශ්‍ය කට්ටිය එක ගන්න අරගෙන ඒ වීඩියෝ එක බලන්න.